Okay, right. Let's start. Passive voice. කර්මකාරක වාක්‍ය. කර්මකාරක වාක්‍ය. දැන් කර්මකාරක වාක්‍ය කියලා කියන්නේ මොනවද කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් අඳුර ගන්න ඕනේ. දැන් අපිට හම් වෙනවා ළමයි tenses කියලා එකක්. අපි දන්නවා වාක්‍ය රටා ඉගෙන ගන්නදී when studying the grammar lessons, that sentence patterns, we have to learn two types of sentences. Number one is active voice. Active voice. And number two, that is called other side, passive voice. Active and passive. Active means කර්තෘකාරක කියලා අපි මෙයාට කියනවා. කර්තෘකාරකයි. කර්තෘකාරකයි කියන්නේ මොකද්ද? මේක කර්මකාරකයි. කර්මකාරකයි. කර්තෘ කෙනෙක් ඉන්න වාක්‍ය තමයි active voice කියලා කියන්නේ. කර්තෘ කෙනෙක් නැති වාක්‍ය තමයි passive voice කියලා කියන්නේ. right? මේ බේසික් ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට active voice වල අපිට හම් වෙනවා 12 parts. active voice වල අපිට හම් වෙනවා වාක්‍ය රටා 12ක් ළමයි. වාක්‍ය රටා කීයක් හම් වෙනවද? 12ක් හම් වෙනවා. 12 parts of active voice. passive voice වල තියෙන ළමයි කොටස් 8යි. 8 parts of passive voice. තේරුණාද මම කියන එක? දැන් මේ 12යි 8යි කියලා කියන්නේ මේ දෙක ගැලපෙන්නේ නැති සංඛ්‍යාවක් තියෙනවනේ. එහෙනම් අපිට එක්සෑම් එකට හදන ප්‍රශ්නේ බේස් වෙන විදිහට මම පෙන්නනවා ඔයගොල්ලන්ට. එක්සෑම් එකේ ළමයි දෙන්නේ ඇක්ටිව් වොයිස් වලින් දීලා වාක්‍ය පහක් පැසිව් වොයිස් වලට හරවන්න. එහෙම නැත්නම් පැසිව් වොයිස් වලින් දීලා වාක්‍ය පහක් ඇක්ටිව් වොයිස් වල හරවන්න. 8යි 9යි මේ ක්‍රමේ තමයි තියෙන්නේ. තේරුණාද කියන එක? ඒක වාක්‍ය විසින්මයි දෙන්නේ. දැන් 11ට ගියාම ඩයලොග් එකක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඡේදයක් ඇතුලේ තියෙන්න පුළුවන් 10 11ට යනකොට. පැහැදිලිද කියන එක? ප්‍රශ්නේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන් එකම ව්‍යාකරණේ වුණාට. same grammar part but form is different. form එක වෙනස්. approach එක වෙනස්. ඕගොල්ලන්ට grade 9 8 දෙන්න අනිවාර්යයෙන්ම වාක්‍ය පහක්. ඒ වාක්‍ය පහ active වෙන්න පුළුවන්, passive වෙන්න පුළුවන්, opposite එකට convert කරන්න ඕනේ. එතකොට ළමයි මෙතන 12ක් තියෙනවනේ. ඒතර මෙතනින් 8යි මේකත් එක්ක මැච් වෙන්නේ. ඊටු 4 අයින් වෙනවනේ. මෙතනින් වාක්‍ය රටා 8ක් තමයි passive voice 8ක් එක්ක ටැලි කරන්න පුළුවන්. 4ක්ම lost වෙලා යනවා. දැන් තේරුණාද මම කිව්ව එක? ඒ කියන්නේ මේකේ 12ක් අපි ඉගෙන ගන්න. දැන් මම මේ 12 ගැන ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න යන්නේ. මම ස්ට්‍රක්චර්ස් 12ම ආපහු ඔයගොල්ලන්ට දෙනවා. දීලා තමයි passive voice වලට යන්නේ. හරි? නිසා මෙතනට එන්න කලින් අපි active voice වල වාක්‍ය රටා ටික අධ්‍යයනය කරලා ඉමු. නැත්නම් අපිට මොකක්ද වෙන්නේ? මතක නැහැ සමහර තැන් නැවත මතක් කරගමු අපි. හරි? ළමයි active voice වල අපි මතකයට ගමු මෙන්න මෙහෙම. ටයිම් එක අනුව කොටස් කීයකට බෙදෙනවද? කොටස් 3කට බෙදෙනවා. මොනවද කොටස් 3 අපි අඳුරගත්තොත් එහෙම මම මේ විදිහට කොටස් 3කට බෙදා ගන්නවා මේක. right? අපි මේ විදිහට ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම present tense කියලා, මේ පැත්තට යනවා past tense කියලා, මේ පැත්තට යනවා future tense කියලා යනවා. හරිද? present tense වල අපිට හම් වෙන පළවෙනි එක තමයි present simple කියන එක. present simple කියන එක. මේ present simple එක එකේදී බලන්න ඊට පස්සේ අපිට අතීත කාලේ හම් වෙනවා එකට past simple කියලා. අනාගත කාලේ future simple කියලා හම් වෙනවා. right? ඕන කොටස් තුනම හම්බුණා. present simple එකේ වාක්‍ය හැදුවේ subject එක singular නම් ඒකත් එක්ක verb එක සමාන පාවිච්චි කරලා object එක දැම්මා. හරිද? වාක්‍ය හදපු විදිහ. ක්‍රියාපද මේ දෙන මොකද කරේ? මේ දෙන සමාන වෙන්න ඕන හැමතිස්සෙම. මේ කියන්නේ singular subject එකක් නම් verb එක singularයි. subject එක plural නම් verb එක plural වෙනවා. present simple එකේ වාක්‍ය හැදුවේ එහෙමයි අපි. right? මේක පුළුල් කැසල ලියන්න ඕන මේව ලියවම ඇති නේද? ඔයාලා තේරෙනවනේ. මේ දෙන සමානයි කියන මම මේ පෙන්නලා තියෙන්නේ. හරි නේද? සමාන වෙන්න ඕන. මේක අතීත කාලෙට ගියාම වාක්‍ය හැදුවේ subject එකත් එක්ක past tense verb එක. past tense verb එකක් දාලා object එක දාමා. අනාගත කාලෙට ගියාම subject එකත් එක්ක
දාලා ඉන්ෆිනිටිව් verb එකක් තිබ්බා. ඉන්ෆිනිටිව් verb එකක් තිබ්බා. තියලා තමයි ඔබ්ජෙක්ට් එකක් ගත්තේ. ඕක තේරුණාද? ඕක තේරුණාද? හරි. දැන් ඕගොල්ලෝ මේක ලිව්වහම මෙතන රූලක් ඉඳ තියන්න ඕනේ. රූලක් ඉඳ තියන්න ඕනේ. මොකද මම මේකෙන් වාක්‍යයක් ලියනවා දෙනවා එක ලියන්න ඕන ඕගොල්ලෝ ටෙන්ස් එක බලාගෙන. නැත්නම් ටෙන්ස් එක ප්‍රැක්ටිස් කරන්න බෑනේ. හරි? වාක්‍ය දෙකක් ලියනවා. ඒක වචන සහ බහුව වචන දෙකක් ලියනවා. එහෙම තමයි මේක ප්‍රැක්ටිස් කරන්නේ. ප්‍රසන්ට් සිම්පල් එකේදී. හරි ඒකත් අපි ලියලා යමු. මෙන්න මෙහෙම she reads a book. She reads a book. දැන් මේක ඒක වචනයි. They eat rice. දැන් මේක බහුව වචනයි. ඒක පැහැදිලිද ඔයගලන්ට? මෙයා බහුව වචනයි මෙයා බහුව වචනයි. මේ සමානයි නේ. හරිනේ? එහෙනම් අතීත කාලෙට ගියාම කොහොමද වෙන්න ඕනේ? අනාගත කාලේ කොහොමද වෙන්න ඕනේ? අර ස්ට්‍රක්චර් එක දාන්න ඕනේ. මෙතන මොකක්ද වෙන්න ඕනේ? ක්‍රියාපද විතරක් අතීත කාලෙට හැර වෙන්න ඕනේ. හරි නේද? එහෙනම් කොහොමද වෙන්න ඕනේ? she read read කියලා පාවිච්චි කරන්න පුළුවන්. read a book. මෙතන they eat නෙවෙයි ate rice. පැහැදිලිද කියන එක? අනාගත කාලෙට ගියාම මොකද වෙන්න ඕනේ? will එකතු වෙලා infinitive ක්‍රියාව මූලික ක්‍රියාව තියෙන්නේ. she will read a book. S තියෙන්න බෑ. S දැම්මොත් එහෙම infinitive නෙමෙයි. ඒක වචන වෙනවා. they will eat rice. පැහැදිලිද? ලියන්න බලන්න නම් මේක ඉස්සෙල්ලා. උඩි මාතෘකාව ලියා ගන්න active voice කියලා. active voice කියලා ලියා ගන්න. මාතෘකාව අපේ passive voice තියෙන්නේ. මාතෘකාව passive voice තියෙන්නේ. active voice passive voice කියලා කොටස් දෙකකට කඩලා දාලා tenses කියන එක. මෙතන tenses කියන්නේ මතක තියාගන්න S and C එහෙම නෙමෙයි. කර්තෘකාර කර්මකාරක මෙතන 12ක් තියෙනවා මෙතන 8ක් තියෙනවා ඈ. හරිනේ? මේකෙන් පස්සේ මාර්කට යන්න ඕන. කොහොමද she read a book? She read a book. They ate rice. She will read කියලා එනවා. මෙතන they will eat කියලා එනවා. හරිනේ? ඔකනේ ව්‍යාකරණය එන්න ඕනේ. ඔකයි වෙන්න ඕනේ. දැන් ඔය අපි ඉගෙන ගත්තේ present simple කියන ස්ට්‍රක්චර් එක. දැන් tenses ගැන අවබෝධයක් මෙතනින් එනවා. වාක්‍ය රටාව හැදෙන විදිහත් එක්ක. දැන් අපි දෙවෙනි එක සාකච්ඡා කරමු. මොකද්ද ළමයි එන්නේ? present continuous කියන එක. present continuous එක තියෙනවා අතීත කාලෙට ගියාම past continuous තියෙනවා future continuous තියෙනවා. දැන් මෙන්න continuous අපිට තුන හම්බ වෙනවා. දැන් present continuous එකද වෙන්නේ ළමයි subject එකත් එක්ක is am ආවෙනවා ක්‍රියාපදේ මොකද්ද ing verb එකක් එන්නේ. past continuous වලට subject එකත් එක්ක was were එනවා ක්‍රියාපදේ ing verb එකක් එන object එක කොහොමත් එනවා ගැටලුවක් නෑ. හරිද? future tense වලට ගියාම මොකක්ද වෙන්නේ? subject එකත් එක්ක will be ඇවිල්ලා ing verb එකක් එනවා. පැහැදිලිද ළමයි? ක්‍රියාපද තුනම ing එන්නේ. දැන් මේකට උදාහරණ. අර ඉහතින් තියෙන උදාහරණ මෙතන අපිට හදා ගන්න පුළුවන් බලන්න. කොහොමද එන්නේ? she reads a book කියන වාක්‍ය හැදුවොත් මේ ෆෝම් එකට she is reading මම ෂෝට් ලියන්නම් බුක් කොටස අතහැරිය. she will be reading and they will be eating. they will be eating. මේව තමයි ෆෝමැට් එක එන්න ඕනේ. right. ඔන්න කන්ටිනියස් ටිකත් මම ඔතන ලියුවා. ළමයි ඊළඟට අපි යමු. right. අපි යමු ළමයි ඊළඟට present tense වලම අපිට හම්බ වෙනවා perfect එක. past tense වලට ගියාම අපිට හම්බ වෙනවා past perfect එක. future tense වලට අපි ගියාම අපිට හම්බ වෙනවා මොකද්ද ළමයි? future perfect එක. future perfect එක අපිට හම්බ වෙනවා. තේරුණාද? right බලන්න. she has read, they have eaten. එහෙනම් මෙතනට ආපුවම had තියෙන ළමයි බලන්න. she had
read, they had eaten. මෙතනදී will have තියෙන මේ බලන්න. She will have read, they will have eaten. ඔහොම තමයි වාක්‍යයට ආන්නේ. උන අපි 9ක් ඉවරයි. තව එකපාරයි තියෙන ස්ටඩි කරන්න. අපි ඊළඟට එනවා present perfect continuous එක. දැන් තමයි active voice වල මෙතන 9ක් කරානේ. ඇත්තට මේ ටික අපි නොකර හිටියත් කමන්නේ. passive voice වලට මේ ටික ඕනේ. නැත්නම් මෙතන මේක නවත්තමුද මේ කොටස? මේ කොටස ඕනේ නැහැ passive voice වලට. මේ කොටසට ඕන මේ අවශ්‍ය නම් කරන්න පුළුවන්. present perfect continuous present perfect continuous තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට ආපුවම තියෙනවා past perfect continuous තියෙනවා. මේ පැත්තේ future perfect continuous තියෙනවා. present perfect continuous වලදී ළමයි පාවිච්චි කරන්නේ subject එකත් එක්ක හරිද? has එනවා, have වෙනවා. ඊට පස්සේ been එනවා. ක්‍රියාපදේ මොකද්ද? ing පාවිච්චි කරන්නේ. මෙතනදී subject එකත් එක්ක had එනවා. මෙතනදී ඊට පස්සේ ක්‍රියාපද been එකතු කරනවා අපි. ඊට පස්සේ ing ක්‍රියාපදයක් එන්නේ. ඊට පස්සේ අනාගත කාලේ ගියාම subject එකත් එක්ක will have වෙනවා. will have වෙනවා. ඊට පස්සේ been එනවා. ඊට පස්සේ ක්‍රියාපදේ ing එනවා. ing එනවා. මේ ෆෝමැට් එකට හැදෙන්නේ. හරි. එහෙමනම් බලන්න මේ වාක්‍ය හරවන්න බලන්න මේ වාක්‍යයට අතුන්ට. පුළුවන් නේද? Now listen everybody, that this is the things we have discussed yet. මේ දක්වා සාකච්ඡා කරපු කොටස මේ තියෙන්නේ. මේ tense එකේ මේ අපි active voice එක ගත්තොත් කොටස් 12ම මේක ඇතුලේ තියෙනවා. මේ කොටස් 12න් අපිට passive voice හදන්න බෑ. කොටස් 8යි පාවිච්චි කරන්න. බලන්න මම මේක highlight කරලා පෙන්නනවා ඔයගලන්ට. මෙන්න පළවෙනි. නැති ගන්න නැති ටිකම අයින් කරන්න ඕන. passive voice වල ගන්න නැති ටික බලන්න මම අයින් කරලා පෙන්නනවා. මම ඒකට පාවිච්චි කරනවා කොළ පාට. දැනට වර්තමානයේ තියෙන එක පාටක්. කොළ පාට. right. මෙන්න මේක පාවිච්චි කරන්න බෑ. මේක බෑ. මොකද tense එක? ඒ කියන්නේ present perfect, past perfect, future perfect කියන ඒවායින් passive voice හදන්න බෑ. ඊළඟට ළමයි future continuous කියන එකෙන් passive voice හදන්න බෑ. future continuous කියන එකෙන් passive voice හදන්න බෑ. අපි කපා ගන්නද ඒක රතු පෑනේ. රතු පෑන එකේ ඔයාලට පේන්නේම නැතුව යන්නේ නේද? තරුවක් දාලා සිම්බල් එකක් දාගන්න මොකක් හරි හඳුනා ගැනීමේ සංකේතයක් තියා ගැනීම ප්‍රයෝජනවත් වෙයි. දැන් මට කියන්න ඊටු ටෙන්සස් ටික බලමු. present simple, past simple, future simple, present continuous, past continuous, future continuous එක පාවිච්චි කරන්න බෑ. present perfect, past perfect, future perfect එකක් future perfect එක තියෙනවා. පැහැදිලිනේ? present continuous, past continuous, future continuous නෑ. present perfect, past perfect, future perfect තියෙනවා. තියෙන ටික පැහැදිලිද ආයතරයක් කියන්න ඕනද? simple තුනම තියෙනවා. simple තුනයි. present tense, past tense වල continuous දෙකයි. හරිද? perfect තුනයි. දැන් පැහැදිලි කියන එක. simple තුනයි, continuous දෙකයි, perfect තුනයි. එක්කම කොටස් කීයද? 8යි තියෙන්නේ. 8යි තියෙන්නේ. හරිද? Understood this one? Clearly understood what I explain now. Present simple, past simple, future simple tenses තුනයි. present continuous, past continuous දෙකයි, පහයි. future continuous එකක් නැහැ. present perfect, past perfect, future perfect තුනයි. ඒතර ඔක්කොම කොටස් 8යි. නැවතත් මම එකම දේ තමයි මේ කිව්වේ. ඔය කොටස් 8න් විතරයි passive voice හදන්න පුළුවන්. පැහැදිලිද? passive voice හදන්න පුළුවන්. right? එතකොට ඉතිරි කොටස් වලින් passive හදන්න බෑ අපිට. දැන් මේ කොටස් 8 ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. good clear understand and sound understanding about these 8 parts of active voice to make passive voice sentences. passive voice හදන්න නම් මේ 8 ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පැහැදිලි? right. එහෙනම් දරුවනේ අපි බලමු දැන් passive voice වාක්‍ය වල තියෙන කොටස් ටික මොනවද කියලා. ඒට කලින් අපි බලමු passive කියන්නේ මොනවද කියලා.
දැන් ඕන අපේ මාත් passive voice කර්මකාරක වාක්‍ය. කර්මකාරක වාක්‍ය කියලා කියන්නේ කර්මය උක්ත වන වාක්‍ය. මොකක්ද අප්පා උක්ත වෙනවා කියලා කියන්නේ. active voice වාක්‍යයක් අපි ලියන බේස් එක මම කියනවා මෙන්න මෙහෙම ඕගොල්ලන්ට. හොඳට අහගන්න. subject එකයි verb එකයි object එකයි. පද වර්ග 3යි තියෙන්නේ. කර්තෘ ඉන්නවා ක්‍රියාව තියෙනවා කර්මය තියෙනවා. කර්මය තියෙන්නත් පුළුවන් වෙන පද ඉන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි කර්මකාරක වාක්‍ය හදන්න බෑ object එකක් නැතුව. object එකක් නැතුව කර්මකාරක වාක්‍ය හදන්න බෑ. ඒක පැහැදිලිද? එහෙනම් passive voice වාක්‍ය හදනකොට මොකද්ද වෙන්නේ කියන එක දැන් බලමු. මේ තියෙන්නේ active voice වල. passive voice වල ළමයි වෙන විදිහ බලන්න object එකයි verb එකයි subject එකයි. දැන් මොකද වෙලා තියෙන්නේ මට කියන්නකෝ. object එක මුලට ඇවිල්ලා නේද? subject එක අගට ගිහිල්ලා නේද? වෙනස් වෙලානේ. වෙනස් වෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්නේ. කර්තෘකාරකයේදී active voice වලදී කර්තෘ තමයි මුල ක්‍රියාව කරන එක්කිනා ඉන්නේ. එයාට අනුව තමයි ව්‍යාකරණ රටා ටික අපි තියන්නේ. passive voice වලදී object එක මුලට එන්නේ. මෙයා passive voice. තේරුම් ගමු. මේක passive voice. මේක passive voice. passive voice වලදී object එක මුලට එන්නේ. කර්තෘ වෙන්නේ නැහැ. කර්තෘ කෙනෙක් හිටියොත් එම අගට යන්නේ. කොහොමද අගට යන්නේ? එයා by වලින් කනෙක්ට් වෙන්න ඕනේ. by වලින් අගට යන්නේ. හොඳට මතක තියාගන්න ළමයි. මේ ස්ථාන අඳුර ගමු අපි. මේ ස්ථාන අඳුර ගන්න. මේ තියෙන්නේ subjective. මේ තියෙන්නේ verb. මේ තියෙන්නේ මොනවද? objective ටික. හරිනේ. මේ place එක කර්තෘ ඉන්න තැන. මේ place එක කර්මය තියෙන තැන. කර්මයට මෙතනට එන්න බෑ. කර්තෘට මෙතනට යන්නවත් බෑ. තේරුණාද කියන එක? මම ගමට යමි කිව්වොත් යමි ගමට මම කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. යමි ගමට මම. එහෙම වෙන්න බෑනේ. පැහැදිලිද කියන එක? හැබැයි ඒ තේරුම් ගන්න ඔබ ඒවාක් එහෙම යන්න පුළුවන්. හැබැයි වෙන විදිහකට. ඒ තමයි කර්මකාරකයේදී. දැන් කර්තෘ මෙතන ඉන්නේ. හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. කර්තෘ මෙතන ඉන්නේ. කර්තෘ අගට යනකොට අග කියන්නේ මොන ස්ථානයේද මේ? ස්ථාන විදිහට ගත්තොත් ස්ථාන තුන දන්නවනේ දැන්. කර්තෘ ක්‍රියා කර්ම. අග කාගේ ස්ථානේද? කර්ම ස්ථානේ. අපි එකට කියනවා කර්මයේ තියෙන තැන කියලා. එහෙනම් කර්තෘ වේශයෙන්, කර්තෘ ස්වරූපයෙන්, කර්තෘ නේචකෙන් කර්මයේ තියෙන තැනට යන්න බෑ. කර්ම පදයට මුලට එන්න බෑ කර්මය විදිහට. මේ බලන්න. කර්මය පරිසම් දෙනවා කවදා හරි අපිට. කොහොමද වෙන්නේ? මේ බලන්න she makes a kite කියලා මම කියමු. කෙල්ලෝ නම් සරුංගල් හදන්නේ. ඒවල අපි ගමු she ලියපු නිසා she makes a kite. a kite සරුංගලයක්. ඇය සරුංගලයක් හදයි. මේක present simple active voice වාක්‍යයක්. passive voice වල හරහාදී පද ටික එන විදිහ අපි අඳුර ගමු. කොහොමද පද ටික එන්නේ කියලා බලන්න. දැන් මෙන්න පද එන විදිහ. මොකක්ද අඳුර ගන්න? මෙයා subject එක, මෙයා verb එක, object එක. කොහොමද එන්න ඕනේ? a kite ආවා කියන්නේ. ඊට පස්සේ makes ආවා. මේ වාක්‍ය වැරදි. මම පද ටික පෙන්නන්නේ. මේක ව්‍යාකරණේ නැහැ තාම. ඊට පස්සේ අගට කවුද යන්න ඕනේ? she කියලා ගත්තා. දැන් පද මාරුනොත් ඔහෙමනේ යන්නේ දැන් මේ පිළිවෙලට. මෙතනට ඇප්ලයි වෙන්න ඕන තව රූල්ස් කිහිපයක් තියෙනවා. ඕන පද මාරුව හරි. හොඳට අහගන්න මේ කියන එක. එක වන් ෂොට් ඉගෙන ගන්න ජීවිතේ එකපාරයි කර්මකාරක අත්‍රුකාර එනවා. ආයේ හැමදාම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක ඔළුවට හරියට ගත්තාම ළමයි සදාකාලිකයි. සදා සොත්ති භවන්තුතේ. පැහැදිලි කියන එක? ඒ කියන්නේ හැමදාම සොත්ති කියනවද? right. kite කියන එක ඒක වචනයි. මෙතනදී ව්‍යාකරණය වුණ මම ඇප්ලයි කරේ නැහැ තාම. ව්‍යාකරණ ඇප්ලයි කරේ නැහැ. මම පෙන්නන්නේ නැහැ පද වර්ග තියෙන තැන් දෙක. කර්තෘ මෙයා she කියලා ගත්තේ මෙතන මොකටද? එයා කර්තෘ හින්දා. අග කියන්නේ කර්මපදේනේ. එහෙනම් මේ she කියන එකේ කර්මකාරකේ තමයි අගට යන්න ඕනේ. මොකක්ද she කියන එකේ කර්මකාරකේ? subjective objective කියලා pronouns අපි ඉගෙනුවා. කොහොමද මතකද? she කිව්වොත් her, I කිව්වොත් me, they කිව්වොත් them, you කිව්වොත් you, it කිව්වොත් it, he කිව්වොත් him. පැහැදිලිද කියන එක? objective මට ඔහුට ඇයට කියලා අපි පාවිච්චි කරේ. අන්න ඒක. ඒ තමයි pronoun එකක් ආවොත්. දැන් මෙතන pronoun යන්නේ තියෙන්නේ. මෙයා මුලට යන්න බෑ she කියලා. කවුරු වෙන්න ඕනද එහෙනම්? එයා her වෙන්න ඕනේ. ඇයි? මේ කර්මය තියෙන තැනනේ. කර්මය තියෙන තැන she කියලා ඉන්න බෑ.
තේරෙනවද? මෙයා මුලට යනවා නම් her කියලා මෙතන දෙන්න බෑ. එයා වෙන්න කවුරුද ඇවිල්ලා කවුරු විදියට දෙන්න ඕනේ? she කියලා එන්න ඕනේ. ඇයි මේ කතෘ ඉන්න තැනනේ. කතෘ ඉන්න තැන කවුරු ආවත් කතෘ වේශයෙන් ඉන්න ඕනේ. පැහැදිලිද කිව්වේ? කතෘ විදියට ඉන්න ඕනේ. එයාට කර්ම ස්වරූපයෙන් ඉන්න බෑ. දැන් මෙතනට කර්මයේ පදයට තමයි ඉන්නේ. හැබැයි නාම පදයේදී ඒක බලපාන්නේ නෑ ළමයි. නාම පදයේ ස්වරූප ගොඩක් නෑනේ. kite kiteම තමයි. man manම තමයි. child childම තමයි. he she it they we you ආවොත් මොකද වෙන්නේ? I එක අනිවාර්යයෙන්ම මාරු වෙන්න ඕනේ. එහෙනම් මෙයා නිකන් තියන්න බෑ. මොකද සම්බන්ධ කරන්නේ? by her. දැන් මේකට ඇප්ලයි කරලා නැහැ රූල් එක. හරිද? present simple එකේ රූල් එක මේකට ඇප්ලයි කරලා පෙන්නන්න ඕම් බලන්න. A kite is made by her. දැන් ඔය වාක්‍ය පැසිව් වලින් ලියන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද සර් එහෙම ලිව්වේ? මෙහෙමයි ලියන්නේ. මේකට අපි එකතු කරනවා present simple passive voice structure එක එකතු කරලා තියෙනවා. ඒක මම ඊළඟට පෙන්නනවා. දැන් පළවෙනි රූල් එක ඕගොල්ලන්ට මේක ගන්න. දෙවෙනි රූල් එක මේක ගන්න. මොකද්ද? ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද passive voice වල? මොකද්ද ළමයි? past participle. active voice වල ක්‍රියාපද වර්ග මතක් කරන්න මොනවද තිබුණේ කියලා? singular verbs දැම්මා, plural verbs දැම්මා. ක්‍රියාපද වල කොච්චරද තිබුණේ? තව කියන්නේ infinitive විදිහට fill එකත් එක දැම්මා. present continuous තිබුණා, past present participle තිබුණා, past participle තිබුණා, past tense verb තිබුණා. මේ ඔක්කොම ක්‍රියාපද වර්ග පහම තියෙනවා ළමයි. passive voice වල තියෙන එක ක්‍රියාපද වර්ගය මොනවද? past participle. past participle වෙන අටේම පාවිච්චි කරන්නේ එකම ක්‍රියාපද වර්ගය. ඒක ඉතින් ලේසි ළමයි. past participle එකක් තියෙන්නේ. තේරුණාද කිව්ව එක? ඔන්න දෙවෙනි කාරණා මම කිව්වා. ඊට පස්සේ අපි කරන්න ඕන ළමයි තුන්වෙනි එක තමයි add tense. ඊට පස්සේ tense එක මේකට add කරන්න ඕනේ. දැන් අපි වාක්‍ය පද ටික අඳුරගත්තා, tense එක අඳුරගත්තා, ඊට පස්සේ ක්‍රියාපද හොයාගත්තා, tense එක add කරපුවම වාක්‍ය හැදෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නේ නැති මෙතන මොකද්ද? ස්ට්‍රක්චර් එක දන්නේ නැත්නම් තාම passive voice වල මොකද්ද හදන විදිය? දැන් present tense active voice වල 12ම දැන් ඔළුවේ තියෙනවා. පොතේ තියෙනවා ලියාගත්තා අපි. active passive voice වල අපි ගාව නැහැ. passive එකක් මම add කරලා පෙන්නුවා. ඒ වගේ passive voice වල තියෙන කොටස් 8 දාගත්තාම ඒ tense එක අඳුර ගන්න ඕනේ මේක active voice වලින් මේකෙන් තියෙන්නේ. එහෙනම් passive voice වලට ගන්න ඕනේ මම මෙන්න මේකට කියලා add කර ගන්න ඕනේ. පැහැදිලිද කියන එක? හරි. ඊළඟට කොහොමද අපි object එක හොයාගන්නේ? object එකක්ද නෙමෙයිද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. how to find the object. වාක්‍යයේ object එක හොයාගන්න මෙන්න මෙහෙමයි. බලන්න she writes notes. ඇය සටහන් ලියනවා. they invite me. she finds a key. මේ ක්‍රියාපද වර්ගත් එක්ක තියෙන වාක්‍ය හොඳින් අධ්‍යයනය කරන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. she writes notes. ඇය සටහන් ලියයි. ඇය සටහන් ලියයි. they invite me. ඔවුන් මට ආරාධනා කරනවා. she finds a key. ඇය යතුරක් හොයයි. මේ ක්‍රියාපද තුනම බලන්න tense එක අනුව තේරුම් ගන්න. ඒක present simple එකේ තියෙන්නේ. දැන් කොහොමද අපි object එක හොයාගන්නේ? පළවෙනි ක්‍රමය තමයි ක්‍රියාවෙන් පස්සේ දෙන්නේ object එක. හැබැයි objects කිහිපයක් යෙදෙන අවස්ථා තියෙන්න පුළුවන්. තේරුණානේ? object කිහිපයක් යෙදෙන අවස්ථා අපිට එනවා. මේ වාක්‍ය හොයන්න ලේසි. notes, me, key කියන්නේ object එක. පළවෙනි ක්‍රමය තමයි object එක හොයන්නේ. ක්‍රියාවෙන් පස්සේ object එක යෙදෙනවා කියන අපේ ඔළුවේ තියෙන මතවාදය. එහෙම නොවන අවස්ථා තියෙනවා. හරිද? එවැනි අවස්ථාවක හොයන්න ඕනේ. දැන් මේකත් හරියටම object කියලා බලා ගන්න පුළුවන් ක්‍රමය වෙන්න මේකයි. මොකද්ද ප්‍රශ්න දෙක? what අනිත් එක whom. what කියන්නේ මොනවද මොකක්ද? whom කියන්නේ කාවද කාටද කියන අවස්ථාව. දැන් what දාලා ප්‍රශ්න කරන්න. write ක්‍රියාපදයෙන් ප්‍රශ්න කරන්න. වාක්‍ය හදන්න පුළුවන්. what does she write? එහෙම හදන්න පුළුවන්. එච්චර ඕනේ නැහැ. ලියන්නේ මොනවද? notes. invite කාටද ආරාධනා කරන්නේ? me. finds මොනවද හොයන්නේ? key. object එක එනවනේ. when දාලා හොයන්න බලන්න. when කියන එකෙන් අහන්න බලන්න. මොනවද
sorry when කියන්නේ කවද්ද ලියන්නේ උත්තරයක් එනවද? කවද්ද හොයන්නේ උත්තරයක් එනවද? කවද්ද ඉන්වයිට් කරන්නේ උත්තරයක් එනවද? එන්නේ නැහනේ. එහෙනම් මෙන්න මේ ප්‍රශ්න දෙක වහම උත්තරයක් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම මොකද්ද? ජීවිතේ කවදාකවත් වෙනස් නොවන සත්‍ය දේවල් මෙවුවා. ඔබ්ජෙක්ට් එක. කර්මපදේ හැර වෙන කිසිම දෙයක් මේ ප්‍රශ්න දෙක අහුවොත් වාක්‍යයකින් එන්නේ නැත. තේරුණාද කිව්වේ ඒක? කර්මය පමණමයි ළමයි what and whom වලට එන්නේ. when වලට, where වලට, how වලට එන්නේ ළමයි adverbs. adverbs. when, how, when, how often තේරෙනවද කියන්නේ පුතා? ඒවට එන්නේ adverbs. ඒවා ව්‍යාකරණ කොටස් ඉදිරියේදී කියලා දෙන්න. what හරි whom කියලා හවොත් එන්නේ මොකක්ද? object එකමයි. වෙන මොකුත් එන්නේ නැහැ. දැන් ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. all the verbs in the language are taken and separate into two bins. දෙකක් කොටස් දෙකකට බෙදනවා අපි. එකක් තමයි transitive verb. අනික intransitive verbs කියනවා. සකර්මකයි. transitive කියන්නේ සකර්මකයි. intransitive කියන්නේ අකර්මකයි. අකර්මකයි. මොකද්ද මේ කියන්නේ? මේ බලන්න. The bird flies. The man cuts. මේ වාක්‍ය දෙකේ වෙනසක් හොයන්න බලන්න. Please find a difference between two sentences. මේකේ මිනිහෙක් ඉන්නවා වගේ කුරුල්ලෙක් ඉන්නේ කියයි. මිනිහා කපනවා වගේ අර කුරුල්ලා පියාසර කරනවා වගේ. නෑ ඒවට වෙනස. මොකද වෙනස? The bird flies. කුරුල්ලා පියාසර කරයි. වාක්‍ය සම්පූර්ණද නැද්ද? සම්පූර්ණයිනේ. කුරුල්ලා පියාසර කරති. කරති නෙමෙයි කරයි නේද කියන්නේ? කරයි. The man cuts. මිනිහා කපයි. මොනවද ඒක කපන්නේ මෝ? තව වචන දාන්න පුළුවන්නේ. ඔබ්ජෙක්ට් එකක් දාන්න පුළුවන්. man cuts මේකට එහෙම එකක් දාන්න පුළුවන්ද බලන්න? බෑ නේද? in the sky කියන්නේ තනි වචනයක් නෙවෙයි. what are whom හරි දාලා in the sky උත්තරේට අරන් පෙන්නන්න. මොනවද පියාඹන්නේ? කාවද පියාඹන්නේ? උත්තරේට එන්නේ නෑ ළමයි. අර ප්‍රශ්න දෙක දුන්නේ ඒකට තමයි. ඒක වෙන් කරගන්න. in the sky කියන ඔබ්ජෙක්ට් එකක් විදිහට හිතුවොත් එහෙම නෑනේ පුතා වචන තුනයි. in the sky prepositional phrase එකක් ඒක. ඒක වෙලා කම්ප්ලිමන්ට් එකක්. ඌණ පූර්ණකයක්. හරිද? ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. තනි වචනයක් ඔබ්ජෙක්ට් කියලා කියන්නේ. තනි වචනයක්. ඒකට එන්න පුළුවන් and the සහ ඊට කලින් adjective එකක් දාන්න පුළුවන්. adjective එකක් දැම්මත් adjective අයින් කරපුවා ඉතුරු පදේ මොකක්ද? ඔබ්ජෙක්ට් එකක්. පැහැදිලිද කියන එක? ඒ නිසා මේක ඔබ්ජෙක්ට් එක. මේකට ඔබ්ජෙක්ට්ස් දාන්න බෑ. මේ ක්‍රියාපද වලින් පැසිව් හදන්න පුළුවන්ද බැරිද? බෑනේ තමයි. ඇයි? ඔබ්ජෙක්ට් එකක් ගන්න නැත්නම් ක්‍රියාපදේ කොහොමද වාක්‍ය හදන්නේ? කර්මකාරකයට ඔබ්ජෙක්ට් එක බෑ. කර්මපදේ නැතුව වාක්‍ය හදන්න බෑනේ. ඒ නිසා මේ වාක්‍ය හරි මේ වාක්‍ය හදන්න බෑ. තේරුණාද කියන එක? තේරුණාද නැද්ද? ඒ කියන්නේ කර්මයක් නැත්නම් කර්මකාරක හදන්න බෑ. ඒක තමයි සත්‍යය. කර්මකාරකය හදන්න නම් ඔබ්ජෙක්ට් එකක් ගන්න ක්‍රියාපදයක් වෙන්න ඕනේ. ක්‍රියාපද සමහර බැලුවට තේරෙවි ඔබට කර්මයක් නැතුව සම්පූර්ණ වෙන වාක්‍ය තියෙනවා. ඒ වයින් ක්‍රියාපද නැති නිසා ඔබ්ජෙක්ට් නැති නිසා අපිට කර්මකාරක හදන්න බෑ. ඔය ටික මතකද දැන්? මතකයිද මේ මගේ සරල සටහන මෙන්න තියෙනවා. මෙන්න සරල නැති සටහන තියෙනවා. ලියා ගමු මේ ටික. මම උඩට කරන්න ලියන්න. එක දාන්නකෝ. number 1 දාන්නකෝ. passive voice කියලා ලිව්වා. number 1 දැම්මා. number 1 කියලා ලියලා ලියා ගන්න මෙන්න මේ ස්ට්‍රක්චර් එක. AV එකක් මේක මෙතනින් PV දාන්නේ. A.V.P.V. ඒ කියන්නේ active voice passive voice. පැහැදිලිනේ? හා. මේක ලියන්නකෝ. ඔව් ඒක number 1 කියලා ලියන්නකෝ. දැන් මේ number 1 දාලා තියෙන්නේ මෙතනටනේ මම. එතනට දාන්නකෝ. එක දාලා ලියන්නකෝ. වැල්වට අරන් ඕනේ නැහැ නේ ඔයගොල්ලන්ට තේරෙනවනේ. වෙන විදිය පැහැදිලිනේ. පදමාරුව තේරුම් ගන්නකෝ. ඊට පස්සේ මේ වාක්‍යයත් ලියන්න එතනට. මේ වාක්‍යයත් ලියන්න. She makes a kite. පද ටික kite makes by her. ඊට පස්සේ ලියවනේ වාක්‍ය තුන. number ඊළඟ 2 නේ දෙන්න ඕනේ. number 2 දාන්නකෝ. number 2 දාලා ලියන්න. use මං කියනවා use only past participle verbs. use
only past participle verbs. Use only past participle verbs. ඊළඟට number 3 දා ගන්නකො. How to find object. Make questions දාන්න එපා. Make questions using inverted comma ඇතුලේ what and whom. Make question using what and whom, comma. The answer you get is the object. The answer you get is the object. ඊට පස්සේ present simple එක අපි අධ්‍යයනය කරමු. ඊට පස්සේ present simple passive voice වල තමයි අපි දැන් යන්න ඕනේ. මාතෘකාව ලියන්න. present simple passive voice. Present simple passive voice. Present simple passive voice. Present simple passive voice එකේ ළමයි වාක්‍ය හදද්දී පාවිච්චි කරනවා අපි. දැන් හොඳට බලා ගන්න මම මෙතන පාවිච්චි කරන වචනේ subject කියලා පාවිච්චි කරන්නේ. ඇයි මම මේ subject පාවිච්චි කරන්නේ මෙතන? කර්තෘ කියන්නේ ළමයි වාක්‍යයේ මුල ඉන්න එක්කෙනා. තේරෙනවද නේද කියන්නේ? එතන පැහැදිලිව මම පාවිච්චි කරන්නේ මොකද්ද? object එක. හැබැයි මම යාට කර්තෘ කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ළමයි is තියෙනවා, am තියෙනවා, are තියෙනවා, ක්‍රියාපදේ අපි දන්නවා. මොකද්ද? එකම ක්‍රියාපදයයි past participle පාවිච්චි කරන්නේ. කර්තෘ පදයක් තිබුණොත් අපි ලියන වාක්‍යය යාව අපි අනුක්ත කරනවා කවුරු විදියටද? by වලින් object එක කරලා අගට දානවා. හරිනේ? මේ වාක්‍ය හතර විදිය බලන්න is am are. දැන් බලන්න tenses වල is am are තියෙන්නේ active voice වල කෝකෙද? present continuous වල තියෙන්නේ. she is coming, they are coming, like that. present continuous වල තියෙන්නේ. මේකේ කොහෙද is am are තියෙන්නේ? present simple එකේ තියෙන්නේ. අතන තියෙන is am are එක මොන ක්‍රියාපදයක්ද? ing ක්‍රියාපදය. මෙතන තියෙන්නේ මොකද? past participle එකක්. දැන් වෙනස පේනවනේ. ඒකයි මම tenses 12 ගැන ඔළුවේ නැත්තම් පුතේ මේක ඉගෙන ගන්න ගියාම මේක කිව්ව ගම ඈ සර් මඤ්ඤන්ද කියලා හයි is am are එක past participle දාන්නේ. මොකද ing නේ අපි දාන්නේ. ඒක එතන active voice. මේක passive voice. තේරුම් ගන්න වෙනස ළමයි අනාගන්නේ මෙව්වයින් passive voice තියෙන කෙනාට හොඳට ලියන්න පුළුවන් කියලා මතක තියාගන්න. මේක ළමයි කියන්නේ something is done by someone. Right, බලන්න. something is done by someone. යම් කෙනෙකු විසින් යම් දෙයක් කරනු ලබයි. මොකද තමයි ටෙන්ස් එක. යමක් කරනු ලබයි කියන එක තමයි කියන්නේ මේක. යමක් කරනු ලබයි. something is done. තේරුණාද? something. කර්තෘ මෙතන නෑ මේ. පේනවනේ? example. The cake is baked. මොකද තමයි කියන්නේ? කේක් එක බේක් කරනු ලබයි. කේක් එක පුච්චනු ලබයි. මම මේව දැම්මොත් she is sent to the hospital. මොකද තමයි තේරුම? she is sent to the hospital. ඇයව ළමයි මතක තියාගන්න මෙයා she කියලා වුණාට ඇය කියලා ගන්න බෑ. ඇයි ඒ? මෙයා මේ මොන ස්වරූපෙන්ද ඉන්නේ? අර කාලිමණියන්ගේ දසවතාරය වගේ තමයි මේකත්. ඇයි? මෙයා මුලින්දියට මෙයා ඇත්තටම කවුද මෙතන? කර්මය. මෙයාට හඳුනගන්නේ ටයන්නයි වයන්නයි දාන්න ඕනේ. ඒතකොට තමයි මෙයාව තේරෙන්නේ. ඇයව නැත්තම් ඇයට. දැන් මොකද්ද ගන්න පුළුවන්? ඇයව past participle එක send. ඇයව යවුවා hospital එකට. කවුද ඇවිත් කියලා කියනද වාක්‍යේ? නෑ. මේ වාක්‍ය active voice ලියනවද? she is sent to the hospital කියලා. ලියන්න කර්තෘ පදයක් නෑ මේකේ. active voice ලියන්න කර්තෘ පදයක් නෑනේ. by him කියලා කියන්නකෝ එන. අකට දාම by him කියලා. දැන් බලන්නකෝ. by him නම් him කියන එක මුලට එන්නේ කොහමද? he වෙලා. he ක්‍රියාපද ගන්න. send කියන එක present tense වල ගන්න. sends කාවද? her ඇයි මෙයා දැන් object එක වෙනවනේ. to the hospital. ඒක තමයි විභාගයට අහන්නේ. මේකෙන් පස්සේ තමයි අපිට ඒක කියලා දෙන්නේ conversion of AV into PV කියලා ඊළඟ මාතෘකාව. අපි තුන්වෙනි වාක්‍යය ලියමු. They are appointed. They are appointed. ඔවුන්ව පත් කරනු
ලබයි. කවුද පත් කරන්නේ? කියවෙන්නේ මේ දේ කියන්නේ ඔවුන් නෙවෙයි. තේරෙනවද කියන එක? ඔබ්ජෙක්ට් තේරුම ගන්න ඕනේ. කර්මකාරක තේරුම ගන්න ඕනේ. පැහැදිලිද නැද්ද? තේරෙනව නේද කිව්ව එක? කර්මකාරක තේරුම. I කියන්නේ මම, me කියන්නේ මට. මෙතන I කියලා තිබුණොත් එහෙම වාක්‍ය කර්මකාරක අර්ථයේ තේරුම මොකද ගන්නෙ? මට කියලා ගන්නෙ. තේරෙනවද? I am attack. මට පහර දෙනවා. දැන් මට කියලා ලියන්නේ මොකද ලියන්නේ? me. ඒතර me are attack. එහෙම ලියන්නේ. එහෙම ලියන්න I am attack. me am attack ලියන්න. me am attack ලියන්න බෑ. එහෙම ලියන්න බෑ. තේරුම් ගන්න. මේ ඉන්ට්‍රැක්ෂන් එකක් මම දුන්නේ ඔයගලන්ට. ඊළඟ කොටස අපි ඊළඟ සැරේ යන්න පුළුවන්. shall we write down this note? මේ කොටස ලියා ගමු. present simple කියලා මේ ටික ලියා ගන්න. ඔබට අභ්‍යාසයක් පැවරෙන්නේ නැහැ අද දිනේදී. මොකද මම තව පැහැදිලි කරන්න ඕනේ. okay?